ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් දවස් උණුසුම් කළ පුවත් සිරස්තල. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දෙයි. නව අගමැතිට රටවල් රැසක රාජ්‍ය නායකින්ගෙන් සුබ පැතුම්. නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම ලබන 12 වනදා ඓතිහාසික මගුල් මඩුවේදී. සමගි ජනබලවේගයට සහාය දැක්වූ කොළඹ ජනතාවට සජිත් තුති පුදයි. එජාප නායකත්වයේ සජිත්ට බහර දෙන්න හර්ෂණගෙන් ඉල්ලීමක්. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලබුඩත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට පක්ෂය තීරණය කරයි. හිටපු ජනපති මෛත්‍රී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කොළඹට කැඳවයි. දිවයිනේ සියලු පාසල් හෙට සිට අධීර කිහිපයක් යටතේ විවෘත වෙයි. ලෙබනනේ ප්‍රදේශ රැසක විරෝධතා. අනුග්‍රහය. Coca-Cola 1 litre pack is 150 rupees to make your home dinner special. දැන් දේශීය පුවත්. පසුගියදා පැවති මහමැතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකීය දේශපාලනය තුළ වැඩිම මනාප සංඛ්‍යාවක් වාර්තා කළ මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ අද උදැස්සන දිවුරුම් දුන්නා. ඒ ඓතිහාසික කැලණිය පුදබිමේදී. පසුගිය අගෝස්තු මාස 5 වනදා පැවති මහා මැතිවරණයෙන් අති විශිෂ්ට වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි වුණා. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමගම රටේ මීළඟ වසර 5ක පාලන තන්ත්‍රයේ හෙබවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දෙමින් අද දින අග්‍රාමාත්‍ය ධුරේ යලිත් වරක් දියුරුම් දීම සිදු වුණා. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමගින් අග්‍රාමාත්‍යවරයා අභිනව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීමට තෝරාගෙන තිබුණේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙසට මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිට මේ මොහොත වන විටත් මේ පරිශ්‍රය වෙත දේශපාලඥයන්, විද්වතුන්, කලාකරුවන් එවැගේම පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටින ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආරාධිතයින් මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා. ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යතුමන් ලෙස දියුරුම් දීමේ අවස්ථාවට සහභාගී වී ආශිර්වාද කරන්නට පැමිණ සිටියත් කැලණිය පුණ්‍ය භූමිය බෙහෙවින් හික්මුණු නිවුණු ශාන්ත ස්වරූපයක් ගන්නා ආකාරය අපට දැක බලා ගන්නට පිළිවන්. ඉන් අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණියේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ කැලණිය පුණ්‍ය භූමියට සම්ප්‍රාප්ත වන ආකාරය අපට දැක බලා ගන්නට පිළිවන්කම තිබෙනවා. මෙම රාජ්‍ය මහෝත්සව අවස්ථාවට සහභාගී වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ඉන් අනතුරුව කැලණිය පුණ්‍ය භූමියේ විහාර මන්දිරයේ ඉදිරිපිට තනා ඇති විශේෂ පීඨිකාවට ගොඩවීමට නියමිතයි. මහත් සංඝරත්නය පෙරටු කර ගනිමින් ආරාධිතයින්ගේ පැමිණීමත් සමගම ජාතික ගීය ගායනා කිරීම සිදු වුණා. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු
සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවාරහං සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සගතෝ. නවවන පාර්ලිමේන්තුවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරේ දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සුබ මොහොතින් සිදු වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දෙන මොහොත. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම අන්‍යාකාරී වූ ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන්පිටදී අත ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් ලෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානී ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානී ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව කැලණිය රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරය වෙත පැමිණ ආගමික වතාවත් තුළ නිරත වෙමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්තා. ඉරිදිතිමති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත කාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස ද්වත්තෙන් සමහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යානු. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රය වෙතද පැමිණියා. දිවුරුම් දීමේ උත්සවයේ කටයුතු වලින් අනතුරුව කැලණියෙන් නික්මුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැමිණියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙතයි. එහිදී විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළා.
නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳව සියත අපතබන සටහනක් දැන්. සිව්වන වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයන් 6 දෙනෙකුගෙන් සහ සහෝදරයන් 3 දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් මාස 18 වෙනිදායි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතා මෙරට ප්‍රතාපවත් දේශපාලන චරිතයක්. මව වන දන්දිනා සමරසිංහ මැතිණියගෙන් ලැබුණු ආදරයත් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දුන් මඟ පෙන්වීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන ගමන අතිශය සාර්ථකත්වයට පත් කෙරුණු ප්‍රධාන කරුණක් බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ගල් රිච්මන්ඩ් විද්‍යාලයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරනු ලබනවා. ඉන්පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරයෙකු ලෙස දියුරුම් දෙන ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ 1970 වසරේ මැයි මාස 27 වනදා පැවති මහා මැතිවරණයෙන්. එවකට 24 වෙනි වියෙහි පසු වූ මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ බාලතම මන්ත්‍රීවරයා බවටද පත් වුණා. සිය දේශපාලන ගමන් මඟ තුළ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රැසක් මෙහෙ වූ හෙතෙම මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරා බවටද පත් වුණා. 1982 වසරේ ජනමත විචාරණයේදී බෙලියත්ත ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යලි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අඛණ්ඩව ජනතා ප්‍රසාදය ඉහළම ලෙස තබා ගනිමින්. වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කම්කරු ඇමති පදවිය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූ අතර පසුව දීවර සහ ජල සම්පත් අමාත්‍ය දුහුරේද හොබවනු ලැබුවා. විවිධ අමාත්‍ය දුහුර තුලින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ අතිශය සුවිශේෂී ලෙස සටහන්ව පවතිනවා. 2004 වසරේ පළමු වරට අග්‍රාමාත්‍ය දුහුරයට පත්වන මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. කතාව නෙවෙයි ඕන අද ඕන වැඩ කරන්න අද ඕන වැඩ කරන්න ඒ වැඩේට බයිමු වැඩේට ලෑස්ති වෙමු වැඩේට බයිමු. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වන විට LTT ත්‍රස්තවාදය උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම වෙලා ගනිමින් ම්ලේච්ඡත්වය පතුරවා හරිමින් තිබුණා. සාම සාකච්ඡා සඳහා අවස්ථා ගණනාවක් ලබා දුන්නද සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදීන් ඊට ප්‍රති උත්තර ලබා දුන්නේ වෙඩි උණ්ඩෙන් පමණයි. රාජ්‍ය නායකයෙකු ලෙස රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සාමයත් වෙනුවෙන් අකණ්ඩ කැපකිරීම් සිදු කරමින් මාවිල් ආරු සොරව්ව වසා දමා සාමාන්‍ය ජනතාව සමූල ඝාතනය කරන්නට ත්‍රස්තවාදීන් දරු උත්සාහයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශයන්ගේ සහයෝගය සමග එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේද යුදමය දැනුම භාවිතා කරමින් ත්‍රස්තවාදීන් නැසීමේ මහා මෙහෙයුම් ආරම්භ කළා. උදෙක්ම ඒ සෑම මෙහෙයුමක්ම ත්‍රස්තවාදීන් වෙනුවෙන් පමණක් කළ මෙහෙයුම් අතර සියලු මෙහෙයුම් මානුෂ්‍ය මෙහෙයුම් බවටද පත් වුණා. මෙහි සාර්ථක ප්‍රතිඵල නිලාකරමින් සේනාධිනායකයා ලෙස 30 වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි මාස 18 වනදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සාමය ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා වාසී සෑම සියලු ජනතාවටත් උදා කර දෙන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. රටෙන් කොටියාව පරාජය කරලා කොටියාව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි අපි ඒ වැඩේ කරා.
2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවත් ඔහු ඉතා නිහතමානී ලෙස සිය නිල නිවාස ගොඩනැගිලි යාන වාහන මෙන්ම කාර්ය මණ්ඩලයද තේරීපත්තු ජනාධිපතිවරයා සහ රජය වෙත බහර දෙමින් යළිත් සක්‍රීය දේශපාලනය වෙත ප්‍රවිෂ්ඨ වුණා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ද යලි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කරවීමට දැඩි වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරනු ලැබුවා. නැවතත් අද දින මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකු ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවද Taman සතු කර ගනිමින්. සිව්වන වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට Voice of Asia මාධ්‍යජාලයේ සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුභාසිංසන. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට රටවල් රැසක නායකයින් සුබ පැතුම් එක් කර තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සියලු අංශයන්හිදී ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවයි. එමෙන්ම හැකි පළමු අවස්ථාවේ පාකිස්තානයේ සංචාරය කරන ලෙසද අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙවර මහමැතිවරණය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කරන විශිෂ්ට ප්‍රතිඵලයක් ගෙන දුන් මහමැතිවරණයක් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උත්තරීතර ස්වාමි මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත නෙස්බි සාමි පවසනවා. වර්තමාන පාර්ලිමේන්තුවේ ආධිපත්‍ය දැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ කුඩා උවද නව විපක්ෂය වන සමගි ජන බලවේගය සමත්ව ඇති බවද නෙස්බි සාමි පෙන්වා දී තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන කොමියුනිස්ට් පක්ෂය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තමන් වෙත පිරිනැමූ සුභාශිංසනවලට තොතිපුද කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් එක් කර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා දශක ගණනාවක් තිස්සේ චීනය සහාය පළ කරන බවයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිතුරු සබඳතා සහ සහයෝගිතාව තවදුරටත් වර්ධනය වනු ඇති බව තමට සහතිකයයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ සුබ පැතුම් පණිවිඩයක්ද රැගෙන ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි ඊයේ සන්ධ්‍යාවේ අරලිගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමග රට පුරා පාක්ෂිකයන් සතුට සමරුවේ මේ ආකාරයෙන්.
ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය නිසලෙස ඉටු කරමින් ත්‍රස්තවාදය සහ අන්තවාදය මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහමැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරමින් සහයෝගය ලබා දුන් ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා අද මැදකොළඹ ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මැදකොළඹ ප්‍රදේශීය ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා සහභාගී වුණා. සමගි ජනබලවේගය සමග සහාය දක්වමින් අතිවිශාල මනාප සංඛ්‍යාවක් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී මැදකොළඹ ජනතාවට සජිත් ප්‍රේමදාස මහතා සිය ස්තුතිය පළ කළා. කොළඹ ලංකාරාමය, කල්යාණි ගංගාරාමය යන විහාරස්ථානවලටද පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම සුචරිත ශාලාවේ පැවති පිළිගැනීමේ උත්සවයකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. Thank you. විශේෂයෙන්ම මෙවර මහමැතිවරණයේදී මටත් මගේ සහෝදර අපේ සංවිධායකතුමාටත් අසීමිත සහයෝගයක් ශක්තියක් ලබා දුන්නු අපේ ආදරණීය සුචරිතය ආශ්‍රිත බල ප්‍රදේශයේ ජනතාවට අපේ ස්තුතිය පුද කරන්න. ස්තුතිය පුද කරනවා පමණක් නොවේ සුවිශාල මනාප ප්‍රමාණයක් ලබා දීලා අපිව ඔබ සියලු දෙනාම ශක්තිමත් කරා දිරිගැන්වුවා. ඒ පිළිබඳව අපේ අවංක ආදර ස්තුතිය සෑම සියලු දෙනාටම මම මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අපි විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත් ක්‍රියාත්මක කරමින් මේ රටේ සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුල බෞද්ධ පිරිසිදු නිර්මල නිර්ව්‍යාජ ප්‍රතිපත්ති හරහා මේ රටේ ජාතිවාදයේ ජාතිවේදය, ආගම්වාදයේ ආගම්වේදය, අන්තවාදයේ ත්‍රස්තවාදය සහ මුලින්ම පුටා දමන්නට අපි විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න කැමති විපක්ෂ නායක සේවාව නිරතුරුව ජංගම සේවාවක් බවට ජනතාවගේ ජංගම සේවාවක් බවට අපි පත් කරනවා. දැවැන්ත සමාජ සේවාවක්, දැවැන්ත සංවර්ධනයක් මැදකොළඹටත් මුළු කොළඹ දිස්ත්‍රික්කයටත් ඒ වගේම මුළු මහත් ශ්‍රී ලංකාවටත් රාජ්‍ය බලයක් නොමැතිව අපි ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. පසුගිය 5 වෙනිදා පැවති මහමැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සමාජිකයින් දෙදෙනාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. එක් දිස්ත්‍රික්කවල තේරීපත් වූ එක් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ නම් මෙලෙස ගැසට් නිවේදනයේ ඇතුළත් කර තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී ජනතා ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 128ක් දිනාගත්තා. සමගී ජනබලවේගය මෙවර ජනතා ඡන්දයෙන් මන්ත්‍රී ආසන 47ක් දිනා ගැනීමටයි සමත් වුණේ. ඊ ලංකේ තමිල් අරසු පක්ෂය මන්ත්‍රී ආසන 9කට හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබලවේගයට මෙවර මන්ත්‍රී ආසන 2ක් පමණයි ජනතා ඡන්දයෙන් දිනා ගැනීමට හැකි වුණේ. එමෙන්ම EPDP පක්ෂයද මෙවර මන්ත්‍රී දුහුර 2ක් දිනා ගැනීමට සමත් වූ අතර මෙරට විශාලතම සහ ඉපැරණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට ජනතා ඡන්දයෙන් මෙවර මහමැතිවරණයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකි වූයේ නැහැ. මේ අතර ජනතා ඡන්දයෙන් හිමි ආසනවලට අමතරව පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 17ක් සඳහා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට අවස්ථාව හිමි වූ අතර මේ වන විට ඔවුන්ගේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් සමගී ජනබලවේගයට ජනතා ඡන්දයෙන් හිමි වූ ආසනවලට අමතරව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ආසන 7ක් හිමි වූ අතර ඔවුන් මෙතෙක් නිල වශයෙන් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සඳහා තේරීපත් වන මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර හෙට දින ඔවුන් ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවයි අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයට ජනතා ඡන්දයෙන් මෙවර පාර්ලිමේන්තුවේ ආසනයක් හිමි නොවුනත් ජාතික ලැයිස්තුවෙන් පමණක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබෙනවා. එලෙස හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය සඳහා තේරීපත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට දිනේම පක්ෂ මූලස්ථානයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමි වූ ජාතික ජනබලවේගයද එම ආසනය සඳහා තෝරා ගන්නා මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
මේ අතර ජනතා ඡන්දයෙන් ආසන 9ක් දිනාගත් ඉලංගේ තමිල් අරසු පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවරසා කලෙයි අරසන් මහතා පත් කර තිබෙන බව එම පක්ෂයේ ලේකම් එස්තුරේ රාජසිංහ මහතා අද දින ප්‍රකාශ කළා. අභිනව පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අතරින් මෙවර 9 වන පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර සඳහා පත් කරන මන්ත්‍රීවරුන් ලබන 12 වනදා ජනාධිපතිවරයා ඉදිරියේ දළදා මාලිගාවේ මගුල් මඩුවේදී සිය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දීමට නියමිතයි. මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ අජිත් සුබසිංහ මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් දැක්වෙන්නේ තමාට ලැබුණු මනාප ප්‍රතිඵලවල සැකයක් මතුවන බවත් එම මනාපවලට සිදු වූ දේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලන ලෙසයි. එම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබුණු මනාප නැවත ගණනය කරන ලෙසට එම ලිපියෙන් ඔහු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වන බ්‍රහස්පතින්දා දින රැස්වීමට නියමිතයි. පූජ්‍ය ගලකොටත්තේ ඥානස්ථාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේ ජනබල පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ රටේ ජනතාවගේ එකම අභිප්‍රාය උනේ ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්නව දැකීම. අතිපූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවට යැවීමේදී යම්කිසි ගැටලුවක් තියෙනවා. මොකද උන්වහන්සේගේ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලැබුණු පසු එම ධූරයට පත් කරන්න හැකියාව තියෙන්නේ එක්ක ඡන්දය ඉල්ලලා ඡන්දේ පරාජිත වෙච්ච පුද්ගලයෙක් එහෙමත් නැත්නම් මුලින්ම ජාතික ලැයිස්තුවේ නම සඳහන් කර පුද්ගලයෙක් පමණයි කියලා එම නීතියක් තියෙනවා. ඒ අනුව දැන් මෙතන ගැටලුවක් ආවා. කෙසේද ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කියන අපට ගැටලුව ආවා. නමුත් මම ජනතාවට කියනවා දැන් අපි ඒ සම්බන්ධව නීති උපදෙස් අරගෙන අපට හැකියාව තියෙනවා අපට උපදෙස් ලැබිලා තියෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවිය හැකි ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේදය මේ වෙනකොට අනුගමනය කරමින් යනවා. මධ්‍යමකාරක සභාවේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යවනවා කියලා. සැකයක් හිතන්න එපා. අනිවාර්යයෙන්ම ඉදිරි දිනයකදී උන්වහන්සේ පාර්ලිමේන්තුවේ හසුන් ගනිවි කියලා මම ජනතාවට කියන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සේන මහතා විසින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද කොළඹට කැඳවා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර මහමැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අපේක්ෂකින් එම රැස්වීම සඳහා කැඳවා තිබුණා. හදිසිය රැස්වීමක්ද? නෑ අපි ජයග්‍රහණයෙන් පස්සේ මන්ත්‍රී කණ්ඩායම හම්බුණා. ඊට මේ කතානායකතුමෝ මම ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. ලැබුණොත් කරනවා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමා අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට සම්පූර්ණ 100% අපි සහායක දීලා වැඩ කරන්න තීන්දුව කරා. ජාතික ලැයිස්තුවේ ඔබතුමාලා කල්පිතර කියන්න ලැබෙන්නේ. එකයි ලැබුණා. සෝරෙන් රාගම් මැතිතුමා පත් කළා තියෙනවා. කැබිනට් අමාත්‍යවරු තාම දැන් නැහැ ගැන අනාගතේ. ජනතාව තමයි රටේ නීති හදන තැනට ව්‍යවස්ථාදායකයට පත් කළ යුත්තේ කවුද කියන එක තීන්දුව කරන්නේ. ජනතාව දෙන තීන්දුවකදී අපි කැමති වුණත් අකමැති වුණත් ඒ තීන්දුවට ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව අපි හිස්ස නැමිය යුතු වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකින් සංඛ්‍යාව 14ක්. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල් ද සිල්වා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ඇතුළත්. එමෙන්ම අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, ලසන්ත අලගියවන්න, චාම්‍ර සම්පත් දසනායක, ශාන් විජයලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවට තේරීපත් වූ සෙසු මන්ත්‍රීවරුන් වනවා. කිහිපයක් යටතේ පාසල් හෙට සිට විවෘත කිරීමට නියමිතයි. පළමු ශ්‍රේණියේ සිට දසවන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට දින අධීර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ සතිය දින ක්‍රියාත්මක වන්නේ අධීර කිහිපයක් යටතේ. ඒ අනුව සතිය දින 5ම 5 ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුතු නමුත් 1 සිට 4 ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණයි. ඒ අනුව සෑම සතියකම සඳුදා 1 ශ්‍රේණියේ සිසුන්ද, අඟහරුවාදා දෙවනි ශ්‍රේණියේ සිසුන්ද, බදාදා 3 වන ශ්‍රේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතුයි. එමෙන්ම 4 වන ශ්‍රේණියේ
සිසුන් සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සිකුරාදා දිනකම පමණයි. යලි දැනුම් දින තුරු මෙලෙස සිසුන් පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි අද්විතීය පාසල් වලට පැමිණිය යුතු ආකාරයේද අධීර කිහිපයක් යටතේ සිදුවනවා. ඒ අනුව සෑම සතිය දිනකම සඳුදා සහ 6 ශ්‍රේණියේ සිසුන්ද අඟහරුවාදා 7 ශ්‍රේණියේ සිසුන්ද බදාදා 8 ශ්‍රේණියේ සිසුන්ද පැමිණිය යුතු වෙනවා. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැමිණිය යුත්තේ 9 වන ශ්‍රේණියේ සිසුන්. කෙසේ වෙතත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සතිය දින පහම පාසලට පැමිණිය යුතුයි. පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මකයි. එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලුම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතුල සේනානායක මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට මේ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි බවයි ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කළේ. මේ මහතාගේ දේහය හෙට පස්වරු 2ට නගරාධිපති නිල නිවස වෙත රැගෙන ඒමට නියමිතයි. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතුල සේනානායක මහතාගේ පුත්‍රයා වන කනිෂ්ක සේනානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට සටන් වැද දෙවිපිදු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ ලොතිනන්ට් ජෙනරල් ඩෙන්සෙල් කොබ්බෑකඩුව මහතාගේ 28 වන ගුණානුස්මරණය ඊයේ අනුරාධපුර කොබ්බෑකඩුව ස්මාරකය අසලදී පැවැත්වුණා. කොබ්බෑකඩුව ස්මාරකයේ අභියස පුෂ්ප උපහාර පුද කිරීමට ශ්‍රී ලංකා සන්නහා සන්නද්ධ බලකායේ සේනාධිනායක 12 වන සේනාධිපති මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් රැසක් සහභාගී වුණා. බුත්තල වෙහෙරගල ජලාශයේ මඩවලකට වැටුණු ඇතින්නක් ගොඩරගෙන වනයට මුදා හැරීමට ගල්ගේ සහ 17 කනුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වුණා. වයස අවුරුදු 35ක් පමණ වන මෙම ඇතින්න ජලය පානය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස මඩවලට වැටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව නවවන පාර්ලිමේන්තුවේ අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව සකස් කළ විශේෂ වැඩසටහනක් බලාපොරොත්තු වන්න. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.